හරිනේ. අපි එහෙනම් අද ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. හරි. දැන් ඔයාලා මේකට පිළිතුරු ලියලා ඇති. ඒ නිසා අපි දැන් කෙලින්ම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරගෙනම යමු. බලා ගන්නකො පළවෙනි ගාන රුපියල් 50000ක් වටිනා රූපවාහිනී යන්ත්‍රයක් ආනයනය කිරීමේදී 8%ක තීරුබදු ප්‍රතිශතයක් අය කෙරේ. බදු මුදල සහිතව රූපවාහිනී යන්ත්‍රයේ මිල සොයන්න. එහෙනම් අපි මේක හදන්න ඕනේ මෙහෙමයි. පළවෙනි ගාන 50000. හරි. ගුණ කිරීම 100න් බදු ප්‍රතිශතය 100න් 8යි. හරි. 50000 ගුණ කිරීම 100න් 8යි. මේ දෙන්න කැපෙනවා 0.2යි 0.2යි 8 වරක් 5 40යි. තීරු බද්ද රුපියල් 4000යි. එහෙනම් මෙන්න නව මිල යන්ත්‍රයේ මිල තමයි 50000ට එකතු වෙනවා 4000ක්. නැත්තම් මේක හොයන්න තව ක්‍රමයක් තියෙනවා 100න් 108 දාලා රුපියල් 54000යි. ඒ තමයි පළවෙනි ගානට පිළිතුර. ඊට පස්සේ අපි දැන් දෙවෙනි ගානට යමු. පළවෙනි ගාන ලේසි ඒ හින්දා ටක් ගාලා එක හදාගන්න. වැරදි නම් දෙවෙනි ගාන. පළවෙනි ගාන මේ ටික මම දැන් මකනවා. දෙවෙනි ගාන කියනවා මෙන්න මේ VGA භාග ටික සුළු කරන්නලු. 2 බෙදීම 3x. 2 බෙදීම 3x එකතු කිරීම 6 බෙදීම 5x අඩු කිරීම 1 බෙදීම x. හරි. අපි මේක සුළු කරනකොට මෙයාලගේ හරයන් සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ 3x 5x x. අපිට පුළුවන් මෙයාලගේ හරයට 15 ගේන්න. 3 ඉන්නවා 5 ඉන්නවා x ඉන්නවා. ඒ නිසා මම කරන්නේ මේ දෙන්නම ගුණ කරනවා 5න්. මේ දෙන්නම ගුණ කරනවා 3න්. මේ දෙන්නම ගුණ කරනවා 15න්. එතකොට ඔන්න හරයට 15 ලැබෙනවා. ඒතර 15ට තියෙන්නේ 15යි x කියලා. දැන් උඩ ටික තමයි හදා ගන්න ඕනේ. 10 6 වරක් 3 18යි අඩු කිරීම 15යි. හරි. අවසාන පිළිතුර 18න් 15ක් ගියපුවම 3යි. ඒ 10යි 13ක් වෙනවා. නැත්තම් 10යි 18යි 28යි 28න් 15ක් ගියපුවම හරි 13යි. උඩට 13යි පහළට 15යි x. මෙන්න මේක තමයි දෙවෙනි ගානේ පිළිතුර. දෙවෙනි ගානේ පිළිතුර. හරි. අඩුපාඩුවක් තියෙනවා නම් ඉක්මනට හදාගන්න දෙවෙනි ගානේ පිළිතුර. අපි දැන් තුන්වෙනි ගානට යනවා. තුන්වෙනි ගාන කියන්නේ මෙහෙමයි. අපිට මේකේ x සහ y වල අගයන් අහන්නේ. බලන්න තුන්වෙනි ගානේ x සහ y වල අගය හොයද්දී මේක අපිට දීලා තිනවා මේ රේඛා දෙක සමාන්තරයි කියලා මේ රේඛා දෙක සමාන්තරයි. එතකොට අපිට කියන්න පුළුවන් හරිද? මෙතන 120 නම් මෙන්න මේ කෝණේ 60යි. ඒක සමාන්තර නිසා නෙමේ සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180ක් නිසා. ඊට පස්සේ ඔයාලා ඕනම කෙනෙකුට කියන්න පුළුවන් මෙන්න මේක තමයි. නැත්තම් මෙතන 60 ගන්න නැතුව නම් මෙහෙම හදන්න පුළුවන්. හරි? මෙතන 60 දාන්න නැත්තම් එලා කරන්න තියෙන්නේ 50 සහ x එකතු කරලා
ඒක බාහිර කෝණයට සමාන කරන්න. මෙතන 60 දාලා යන්න පුළුවන්. x එකතු කිරීම 50 සමානයි 120යි. අර බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එන x සමානයි 120න් අඩු කරනවා 50. x සමානයි අංශක 70යි කියලා නෝ. x සමානයි අංශක 70යි. ඊට පස්සේ මේ බලන්න මෙතන තියෙන්නේ මේ ඔන්න ඉසෙට් අකුරක් මේ තියෙන්නේ. ඔය y සමාන වෙන්නේ x ට. y සමාන වෙන්නේ x ට. එහෙනම් y සමානයි අංශක 70. y සමානයි අංශක 70. හරි. ඒක ඉක්මනට හදාගන්න රූපේ මකනවා. ඊට පස්සේ අපි යන්නේ හතරවෙනි ගාන. හතරවෙනි ගාන. log a පාදයට 8. log a පාදයට 8 සමානයි 3යි. දර්ශක ආකාරයෙන් දක්වන්නලු. මේක දර්ශක ආකාරයෙන් ලියනවා නම් ඔයාලා ලියන්න වෙන්නේ මෙහෙමයි 8 සමානයි a වල දර්ශකය තමයි 3. 8 සමානයි a වල 3යි. a අග අපි දැන් a වල අගේ හොයනවා මෙහෙමයි හොයන්නේ 8 කියන්නේ 2 3යි a 3යි. එනවා ලියන්න පුළුවන් පාදය සමානයි දර්ශක දෙක සමාන නිසා a සමානයි 2යි. මේ තමයි පිළිතුරු දෙක. එකක් මේ පිළිතුර අනික මේ පිළිතුර. a සමානයි 2යි. ඊළඟ රූපයේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ PQ චාපයේ දිග සෙන්ටිමීටර් 11ක්. එහි පරිමිතිය අහනවා. දැන් මෙයාගේ පරිමිතිය අහන්නේ අපෙන්. හරිද? මෙයාගේ චාප දිග තමයි දීලා තියෙන්නේ මේ. මෙතන කෝණය 45යි. චාප දිග සෙන්ටිමීටර් 11යි. අපිට කියනවා රූපයේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ PQ චාපයේ දිග 11යි. එහි පරිමිතිය. දැන් පරිමිතිය හොයන්න අරයන් දැනගන්නට වෙනවා මේ. මෙයාලා අරය. අපි අරය හොයන්නේ මෙහෙමයි. දැන් පරිමිති චාප දිග වන සූත්‍රය අපි ලියනවා 25r. හරි? 25r. ගුණ කිරීම 360න් θ. θ කියන්නේ මෙතන නම් අංශක 45යි. හරිද? θ කියන්නේ අංශක 45 මන් දාන්නේ. අංශක 45යි සමානයි 11යි. ඔතනින් අපිට r හොයන්නට පුළුවන්. මේ බලන්න. 2 7න් 22 r 360න් 45 සරලම කරොත් 8න් 1යි. 11යි. දැන් r නේ අපිට හොයන්න ඕනේ. r හොයන්න නම් මෙන්න මේ 2යි මේ 8යි කැපිලා මෙතෙන්ට 4 එනවා. හරි? මේ 22යි මේ 4යි කැපිලා මෙතෙන්ට 2 එනවා මෙතෙන්ට 11 එනවා. හරි දැන් r තනි කරගමු. r සමානයි 11 ඉන්නවා. 7 සහ 2 උඩට යනවා. 11 විතරක් පහළට එනවා. 11ට 11 කැපෙනවා. r සමානයි සෙන්ටිමීටර් 14ක් කියලා උත්තරේ ලැබෙනවා. අයියේ 7ක් 2 14යි. ඊට පස්සේ මෙයාගේ පරිමිතිය අහනවා. පරිමිතිය තමයි 14යි 11යි 14යි 11යි.
සෙන්ටිමීටර් 39යි. සෙන්ටිමීටර් 39යි. හරිනේ සෙන්ටිමීටර් 39යි. ඊළඟ ගාන තමයි කුඩා පද ගුණාකාරය ගාන. අපට විජීය පද දෙකක් දීලා නැහැ. ඒ කියන්නේ කුඩා පද ගුණාකාරය සහ තව විජීය පදයක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ අනෙක් විජීය පදය කවුද කියලා. බලමු අපි එහෙනම් ඒක හොයන විදිය. ඒකේ මෙහෙමයි වෙන්න ඕනේ. උත්තරේ තමයි 2a වර්ගය x. එක පදයක් 2a. අපෙන් අහන්නේ අනෙක් පදය කවුද කියලා. හරි. අනෙක් පදය විය හැක්කේ පහත පද වලින් කුමක්දයි තෝරා ලියන්න. එක් පදයක් 2a නම් අනෙක් පදය විය හැක්කේ පහත පද වලින් කුමක්දයි තෝරා ලියන්න. පිළිතුරු ටික මෙන්න මෙයාලා තියෙන්නේ. මේ බලන්න. 2a වර්ගය x ඉන්නවා. 2x ඉන්නවා. a වර්ගය x ඉන්නවා. a වර්ගය x වර්ගය ඉන්නවා. මේක නම් කවදාවත් එන්න බෑ. ඇයි ඒ? x වර්ගයේ තිබ්බොත් මෙතනත් විශාලම බල x වර්ගය තියෙන්න එපයි. මෙයා එන්න බෑ. ඒක අපිට පැහැදිලි මෙයා එන්නේ නැහැ. x වර්ගයක් තියෙනවා නම් මෙතෙන්ට උපරිම කියන x වර්ගය එන්න එපයි. මෙයා එන්න පුළුවන්. හරි? මෙයා එන්න බෑ කවදාවත්. ඒකට හේතුවක් තියෙනවා. දැන් මෙතනත් a වර්ගයක් නැහැ. මෙතන a කෙනෙක් නැහැ. ඒතර කවදාවත් a වර්ගයක් මෙතෙන්ට එන්න බෑ. හරි? එහෙනම් 2a සහ a වර්ග x වල වාන කුඩා පද ගුණාකාරය මේ දෙන්නගේ හොයාගන්න. 2 ලොකුම කෙනා 2 a වර්ගේ ලොකුම කෙනා a වර්ගේ වල ලොකුම කෙනා x ඉන්නවා. මෙයා වෙන්න පුළුවන්. බලන්න මේ දෙන්න දිහා බලන්න. 2 ලොකුම කෙනා 2 a වලින් ලොකුම කෙනා a වර්ගය x ඉන්නවා. එහෙනම් මේකට මෙන්න මේ පිළිතුරු දෙකම ලැබෙන්න පුළුවන්. මෙයා ලැබෙන්නත් පුළුවන්, මෙයා ලැබෙන්නත් පුළුවන්. උත්තර දෙකක් තියෙනවා ඒකට. 2a වර්ගය x සහ a වර්ගය x. 2a වර්ගය x සහ a වර්ගය x. ඊගාව ගන්න. දී ඇති වෙන් රූපයේ අඳුරු කර ඇති පෙදෙස කුලක අංකණයෙන් ලියන. ඒක නම් ඉතින් ඔයාලා දන්නවා. ඒ තියෙන්නේ a ඡේදන b අනුපූරකය. ඒක ඊටාම ලේසි ගානක්. a රවුම ඇතුලේ b රවුමෙන් එළියනේ. a ඡේදන b අනුපූරකය. a ඡේදන b අනුපූරකය. A ඡේදන B අනුපූරකය. හරි. ඊළඟ ගාන. අටවෙනි ගාන. හරි. අපිට සමාන්තර ආශ්‍රයයක් දීලා තියෙනවා. මේ සමාන්තර ආශ්‍රයේ මෙතන 32යි මෙතන 90යි PQR අගය PQR මෙයා අහන්නේ
මෙයාවයි අහන්නේ. එහෙනම් ඉතින් වැඩි ඉතාම ලේසියිනේ. 90යි 32යි නම් මෙන්න මෙතෙන්ට එන කෝණය හොයන්න පුළුවන්. ඒ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව. බලමු 90යි 32යි නම් 122යි. 180න් අඩු කරන්න මේ දෙන්නගේ එකතුව 122ක් අඩු කරන්න. 10න් 2ක් 8යි. 7න් 2ක් 5යි. අංශක 58ක් එනවා මෙතෙන්ට. මෙතෙන්ට 58යි නම් මෙන්න මේ කෝණයත් හරියටම අංශක 58යි සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. අංශක 58යි. හරි. ඒ ප්‍රශ්නේ ඉවරයි. අංශක 58යි. ඊගාව එක 3x වර්ගය 3x වර්ගය ධන x ඍණ 10 සමානයි x ධන p 3x ඍණ q නම් p හා q වල අගය සොයන්න. 3x වර්ගය ධන x ඍණ 10 සමානයි x ධන p 3x ඍණ q. p සහ q වල අගය බලමු. දැන් අපි මේක හදලා එතකොට අපි කරන්න තියෙන්නේ මෙන්න මෙයාගේ සාධක ලියන්න ඕනේ. මම මෙයාගේ සාධක දෙක මෙතන හොයන්නම්. මේ බලන්න මෙයාගේ සාධක 3 වරක් 10 30යි. ඍණ 30යිනේ. ඍණ 30යි. ඍණ 30 සාධක දෙකක් ඕන. මෙන්න මෙතන වෙනස එකක් වෙන. ධන එකක්නේ. එහෙනම් අපි දන්නවා 6 වරක් 5 ධන 6යි ඍණ 5යි. ධන 6යි ඍණ 5යි එන්න ඕනේ. හරි. එහෙනම් ඒක අපි ආදේශ කරමු. මම මෙතනින් හදන්න 3x වර්ගය ධන 6x ඍණ 5x ඍණ 10. 3x ගත්තහම පොදු සාධකය x ධන 2යි ඍණ 5 ගත්තහමත් x ධන 2යි එක සාධකයක් x ධන 2 අනික 3x ඍණ 5. එහෙනම් ඔයාලට පැහැදිලි මෙයාගේ සාධක ලියපුවාම ලැබෙන්නේ හරි x ධන 2යි 3x ඍණ 5යි. එහෙනම් අපිට පැහැදිලි p සමානයි 2යි q සමානයි 5යි. ඍණ ලකුණ දෙකේම තියෙන නිසා q වලට 5 විතරයි ගන්න. p සමානයි 2යි q සමානයි 5යි. p සමානයි 2යි q සමානයි 5යි. හරි. ඒක හදන්න ඊට පස්සේ අපි 10 වෙනි ගානට යනවා. 10 වෙනි ගාන. 10 වෙනි ගාන. හරි 10. මේ බලන්න 4.3ක් ආවොත් හරි අපි ආය 4.3න් ගුණ කරොත් ඒකේ ලැබෙන උත්තරේ 18.49යි. මම ගුණ කිරීම දැම්මේ නැහැ. ගුණ කිරීම ළමයිට කරගන්න පුළුවන් නිසා ඊගාව 4.5 ආවොත් මේ 4.4 ආවොත් 19.36යි. ඊගාව 4.5 ආවොත් 20.25යි. ඊගාවට 4.6 ආවොත් මේක නම් හොයන්න ඕනෙත් නෑ.
4.6 ආවොත් 21.16යි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ වර්ගඵලයේ වර්ගසෙන 20ක් වන සමචතුරස්‍රයක පැත්තක දිග සඳහා වඩාත්ම සුදුසු අගය. මේ දෙන්න එන්නේ නැහැ. ඇයි ඒ? එයාලාට වඩා සුදුසු අගයන් දෙකක් අපි ගාව තියෙන නිසා. මේ දෙන්නගෙන් 20ට ළඟම කවුද කියලා බලමු. දැන් මෙතන 19.36 ඉඳලා බැලුවොත් එතන 20ට ගොඩක් දුරයි. හැබැයි මෙතන 20 පාස් කරලා තියෙන 0.25යි. ඕනනම් වලට මේකේ වෙනස හෙව්ව හැකි 20. මෙතන වෙනස 0.25යි. ඒ 2.5 නේ වැඩි. මෙතන වෙනස ඇත්තටම කිව්වොත් 0.6යි 4ක වෙනසක් තියෙනවා. හරි. ඒ නිසා මෙන්න මෙයා තමයි වඩාත්ම සුදුසු අගය 4.5. සන්නිකර්ෂණ මතක ඇති මේකට වඩා මේක තමයි 20ට ළඟ. 20.25 20ට ළඟයි. එන උත්තරේ 4.5යි. ඒක අර ගුණ කරමින් බලලා තමයි ගන්න වෙන්නේ 4.5යි. හරි. ඊළඟ ගාන. මේ ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණේ හරි මේකේ දී ඇති රූපේ AB සමානයි DB. මේ කෝණ දෙක සමානයි කියන්නේ මේ රේඛා දෙක සමාන්තරයි කියලා අපට කියන්න පුළුවන්. ඒ කෝණ දෙක සමානයිනේ. DE හා BC අතර සම්බන්ධය. DE හා BC මේ දෙන අතර සම්බන්ධය තමයි මම ඔය දැම්මේ. DE සමාන්තරයි BC. AE පහක් නම් AE පහක් නම් AE පහක් නම් EC දිග අහනවා. EC දිග අපි දන්නනේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයෙන් යනකොට මේ දෙන්න නැවත සමානයි. හරි. මෙයා 5යි නම් මෙයක් 5යි. සෙන්ටිමීටර් 5යි. කවුරු හරි ළමයෙක් ලියලා තියෙනවද දන්නේ මෙයා වගේ දෙගුණයක් කියලා. හැබැයි ඒකටත් ලකුණු දෙන්න පුළුවන්. නමුත් මෙතන හොඳම හේතුව තමයි මෙන්න මෙතන සමාන්තරයි කියන එක. මොකද අර මේ කෝණ දෙකෙන් එකපාර හොයන්න පුළුවන් කෙනා තමයි අහලා තියෙන්නේ. සමාන්තර බව. හරි. ඊට පස්සේ අපි 12 වෙනි ගානට යනවා. 12 වන ගාන. වෙනි ගාන tan theta 3න් 2යි නම් sin theta වල අගය. tan theta 3න් 2යි. එහෙනම් ඉතින් අපි දන්නවනේ මේ theta. tan නම් සබ. tan නම් සබ. සම්මුඛ පාදය 2යි බද්ධ පාදය 3යි. x හොයමු. x සමානයි මූල 13. හරි. අපෙන් අහන්නේ sin theta වල අගය. sin theta කියන්නේ සක. sin theta සමානයි 2 බෙදීම මූල 13යි. 2 බෙදීම මූල 13යි. sin theta කියන්නේ සක. හරි. 13 වෙනි ගාන. 13 වෙනි ගාන A කියලා න්‍යාසයක් තියෙනවා 2.4 ඍණ 1. B කියලා න්‍යාසයක් තියෙනවා ඍණ 1 බිඳුව. අපි ඉස්සෙල්ලා AB හොයමු. AB. ඒ කියන්නේ මේ න්‍යාස දෙක ගුණ කරමු. ඔන්න ගුණ කිරීම ළමයිට මතක ඇති මෙන්න මෙහෙමයි යන්නේ. මේ පේලිය මේ තීරෙ මේ පළවෙනියට පළවෙනිය. දෙවරක් ඍණ 1 ඍණ 2යි
බිඳුව වරක් බිඳුව බිඳුවයි. ඊගා පහළ තීරයක් තව පහළ පේලිය මෙය තීරෙන් ගුණ කරන්න ඕනේ. 4 වරක් ඍණ 1 ඍණ 4යි ඍණ 1 වරක් බිඳුව බිඳුවයි. හරි. ඔය දෙන්නත් එකතු කරපුවම අපිට පිළිතුරු න්‍යාසය ලැබෙනවා. මෙන්න AB කියලා න්‍යාසයක් ලැබෙනවා ඍණ 2 ඍණ 4 කියලා. හරිද? ඍණ 2 ඍණ 4 කියලා න්‍යාසයක් ලැබෙනවා. මේක මේකෙන් ගුණ කරා ආය මෙයා මේකෙන් ගුණ කරා. හැබැයි අපෙන් අහන්නේ 2යි AB න්‍යාසය. ඒ කියන්නේ මේකේ ඔක්කොම ටික දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඍණ 4යි ඍණ 8යි. මේ ඔක්කොම දෙකෙන් ගුණ කරාම ඔක්කොම දෙකෙන් ගුණ කරා. දාහතර රූපයේ දැක්වෙන තොරතුරු අනුව x වල අගය. ඊටාම ලේසි ගානක්. මෙහෙමයි තියෙන්නේ. මෙතන 70යි. මෙතන x. මේ දෙන්න සමාන නම් මෙතනත් x. හරි. සමද්විපාදයන් ත්‍රිකෝණයක් නේ. මෙතන 70 නම් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා මෙතන 110යි. ත්‍රිකෝණේ කෝණ තුන. x එකතු කිරීම 110 සමානයි 180යි. 2x එකතු 110 180යි. 2x කියන්නේ 180ෙන් අඩු කරන්න 110ක් 70යි. දෙපැත්තම දෙකෙන් බෙදුවා x සමානයි අංශක 35ක් කියලා ලැබේ. x සමානයි අංශක 35යි. x සමානයි අංශක 35යි. ඒ තමයි 14 වන ගානට පිළිතුර. 14 වන ගාන. හරි. ඊට පස්සේ අපි යනවා 15 වෙනි ගාන. මේ 14 ලේසි ඈ. 15ට අපි යනවා එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 8 දෙනෙකුට දින 5ක් අවශ්‍යයිලු. මිනිසුන් 8 දෙනෙකුට දින 5ක් නම් මුළු වැඩ ප්‍රමාණය 40ක් කියලා වලට පැහැදිලි වෙන්න ඕන. මුළු වැඩ ප්‍රමාණය 40යි. දින දෙකක් වැඩ කළ පසු මිනිසුන් දෙදෙනෙකු අසනීප වූයේ නම් එහෙනම් දින දෙකක් වැඩ කරානේ. අපි එහෙනම් ඒ වැඩ කරපු දින දෙක ගාන හොයනවා. 8 වරක් 2 16යි. මේ මුළු ප්‍රමාණය හරි. මේ දින දෙකකට කළ ප්‍රමාණය. දින දෙකකදී කළ ප්‍රමාණය 16යි. ඊට පස්සේ ඉතිරිය බලන්න පුළුවන් අපට. ඉතිරි ප්‍රමාණය තමයි 40න් අඩු කරනවා 16ක් 24ක් ඉතිරි. අසනීප වූයේ නම් සම්පූර්ණ වැඩේ නිම කිරීමට ගතවන කාලය දින කීයද? දැන් ඔන්න මේ ඉතිරි ප්‍රමාණය හදන්න මේ ඉවර කරන්න කොච්චර කාලයක් යනවද කියලා බලමු. ඉතිරියට යන දින ගණන. ඉතිරියට දින. ඉතිරියට යන දින ගණන 24 බෙදන්න ඕන. මුළු වැඩ ප්‍රමාණය බෙදන්න ඕන ඉන්න කම්කරු ගාන 6යි. එයි 6ක් උනේ දෙන්නෙක් අසනීප වුණු නිසා. හරි. එතන මෙතන ලැබෙනවා 6 වරක් 4යි. එහෙනම් අපෙන් අහන්නේ සම්පූර්ණ වැඩේ නිම කිරීමට ගතවන දින ගණන. එහෙනම් මෙන්න මුළු දින ගණන. මුළු දින මෙතනම දින 4ක් ඉවරයි. හරි. මෙතනත් දින දෙකක් කියලා වැඩ කරානේ 8 දෙනාම. 8 දෙනාම දින 2යි 6 දෙනෙක් දින 4යි. මුළු දින ගණන 2 1 4 මුළු දින ගණන 6යි.
හැබැයි කලින් සැලසුම් කරේ දින 5කින් ඉවර කරන්න. නමුත් දින 6ක් දක්වා වැඩේ ඇදුණා. හරිනේ? දින 6යි. දාසය වන ගාන 16 මේක තියෙන ඒවා හරියට බලන්න විකර්ණ එකිනෙක ලම්බව සමච්ඡේදනය වේ සමචතුරස්‍රයකටයි රොම්බසයකටයි පොදු ලක්ෂණයක් තමයි ඕක අනිවාර්යෙන් විකර්ණ ලම්බකව සමච්ඡේද වෙන්නට ඕනේ සමචතුරස්‍ර සහ රොම්බසය එක හරි ශීර්ෂ කෝණ විකර්ණ මගින් සමච්ඡේද කරයි ඒකත් හරි රොම්බසය සහ සමචතුරස්‍රය කියන්නේ මෙහෙමනේ මේ සමචතුරස්‍රය මේ රොම්බසය සමචතුරස්‍රයම වගේ ඇද වෙලා තියෙන එක පාද සමානයි නේ ශීර්ෂ ඔය මේ අනිවාර්යෙන් මේ කෝණ ඔක්කොම සමානයි නේ මේ දෙන්න සමානයි මේ දෙන්න සමානයි මෙයයි ඒකත් හරි සියලුම කෝණ සමාන වේ ඍජු කෝණ සමචතුරස්‍රය ඔක්කොම 90යි හැබැයි රොම්බසේ මෙයාලා අසමානයි නේ නිසා අන්න ඒ කතාව වැරදි රොම්බසයක සියලුම කෝණ සමාන නැහැ සමචතුරස්‍රයට හරි හැබැයි මේ කතා දෙක දෙකටම හරි එහෙනම් ඔන්න උත්තර තුන හරි වැරදි ඊළඟ ගාන m වර්ගය ඍණ 16 සමානයි 6යි m m වර්ගය ඍණ 16 සමානයි 6යි m හරි අපි මේක විසඳමු 6යි m වත් මෙහාට ගමු m වර්ගය ඍණ 6යි m ඍණ 16 සමානයි 0යි අපි බලමු මෙයාගේ සාධක හොයන්න පුළුවන්ද කියලා ගුණ කරොත් නම් 16 ලැබෙනවා බලන්න 8 වරක් 2 හරිනේ ඍණ 8යි ධන 2යි ඍණ 8යි ධන 2යි එන m වර්ගය ඍණ 8යි m ධන 6යි m ඍණ 16 සමානයි 0යි m ගත්තු ගමන් m ඍණ 8 ලැබෙනවා ධන 6 ගත්තු ගමනුත් m ඍණ 8 ලැබෙනවා හරි එක සාධකයක් m ඍණ 8 අනෙක් සාධකය m ධන 6 සමානයි 0යි m ඍණ 8 සමානයි 0යි m ධන 6 සමානයි 0යි m සමානයි 8යි m සමානයි ඍණ 6යි කියලා පිළිතුරු දෙක ලැබෙන්නේ බලන්න එකක්වත් වල දන්නේ නැතිව නෙමේ මෙයාලගේ සාධක හොයාගත්ත මේ ඍණ 8යි ධන 2යිනේ ඒක දැන් මේ වෙනකොට ඒක දැනගන්න ඕන ළමයි හරි ඒ ගාන හදාගන්න වැරදිලා නම් ඊට පස්සේ අපි යනවා 18 වෙනි ගාන මේ අංග සමකතාවක් තියෙන අපි රූප සටහන ඇඳලා මේක බලමු හරි සර් අරගේ m සමානයි ඍණ 2කට මේ දෙන්නේ මේක නේද අපි ගත්තේ ඍණ 8යි ධන 2යි සාධක දෙක ගත්තේනේ හරි ඒක වැරදීමක් ඈ මම මෙතන 6 දාලානේ ගාන හදලා තියෙන්නේ හරි හොඳයි ඒ වගේ අඩුවක් දැක්කොත් කියන්න හොඳයි මමත් ඒක දැක්කේ නැහැ මටත් වැරදුනා එක එතෙන්ට එන්න ඕනේ ධන 2 මං සාධකයේ අවසාන වෙනස තමයි ගත්තේ මෙතෙන්ට එන්න ඕනේ ධන 2 හොඳයි එහෙනම් දැන් අපි ආපහු හදමු m ගත්තු ගමන් m ඍණ 8යි
මෙතන ධන දෙක ගත්තහමත් m ඍණ 8යි. මම වරහන සමාන කරලා දැම්මා. මට මේ සාධකයේ ලියන එක විතරයි වැරදුනේ. මම මෙතෙන්ට m ඍණ 8මයි දැම්මේ. එක සාධකයක් m ඍණ 8, අනෙක් සාධකය m ධන 2. ඒතර m ඍණ 8 සමානයි 0යි, m ධන 2 සමානයි 0යි. m සමානයි 8යි, m සමානයි ඍණ 2යි. හරිය. එතන මම මේ සාධකයේ මෙතන දාලා හරියට මෙතනම වරද්දලා ගත්ත එකයි. හරි. හරි. එහෙනම් ඒක ටක් ගාලා හදාගන්න ඔයාලා සමහරට ඔයාලගේ හරි ඇති. ඊට පස්සේ මේකේ 18 වෙනි ගානත් අපි බලමු දැන් ඈ. ඒකේ හදපු ක්‍රමය හරි මම අර සාධකයේ මෙතන මාරු කරලා ගත්ත එක විතරයි උනේ ඈ. හරි. ඊට පස්සේ අපි යමු 18 වෙනි ගාන බලන්න. මේකේ තියෙන මේ අංග සම ත්‍රිකෝණ යුගලයක් ලියන්න. අංග සම වන අවස්ථාවද සඳහන් කරන්න. අපි පොඩ්ඩක් අංග සම වෙන ත්‍රිකෝණ යුගලය මොකක්ද කියලා බලමු. මේක මේ පාද දෙක විතරයි සමාන්තරයි කියලා අපට දීලා තින්නේ. එන අපි හැමෝටම පැහැදිලි මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි. ප්‍රතිමුඛ නිසා මෙයාලා සමානයි නේ. හරි නේද? එහෙනම් අපිට පැහැදිලි වෙන්න ඕන අංග සම ත්‍රිකෝණ යුගලයක් දැන් මෙතන තියෙනවා. මොකද මේ ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. කෝණ දෙකයි පාදයයි. කෝණ දෙකයි පාදයයි. කෝණ තුනම සමාන අවස්ථාවක් නැහැනේ. එහෙනම් අපි ලියමු අපේ ත්‍රිකෝණ දෙක තමයි A B E හා D E C. ඔන්න ඔය ත්‍රිකෝණ දෙක අංග සමයි. A B E හා D E C ත්‍රිකෝණ දෙක අංග සමයි. අවස්ථාව තමයි ඕනෑම කෝණ දෙකක් ගන්නකො. මේ කෝණ දෙකයි පාදයයි නම් හරි. මේ කෝණ දෙකයි පාදයයි. ඒ කියන්නේ මේකට අවස්ථාව දාන්න වෙන්නේ කෝපා. කෝපා අවස්ථාව තමයි මේකට එන්නේ. හරි. දැන් කවුරු හරි මේ පැත්තෙන් ත්‍රිකෝණ දෙකක් ගන්න ගියොත් සමාන්තර දාලා නැති නිසා කෝණය ගද්දි ප්‍රශ්නයක් එනවා. සමාන්තරය කියලා දෙක දාලා නැහැ. හරි. එහෙනම් අපි යනවා ඊගාවට 19 වෙනි ගාන. 19. එකේ 10 තෙක් අංකයේදු සර්වසම කාඩ්පත් 10ක කට්ටයකින් අහඹු ලෙස කාඩ්පතක් ඉවතට ගනු ලැබේ. පූර්ණ වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව 10න් 1 4 9 තමයි පූර්ණ වර්ග සංඛ්‍යා 10න් 3යි. 10න් 3යි. ඊගාවට පරිමාව ඝන සෙන්ටිමීටර් 3080යි උස 20ක් වන ඍජු වෘත්ත සිලින්ඩරයක පතුලේ අරය. සිලින්ඩරයක පරිමාව 5r වර්ගය h සමානයි 3080යි. 5r වර්ගය h සමානයි 3080යි. එහෙනම් 7න් 22 r වර්ගය උස 20යි සමානයි 3080යි. අපි r වර්ගය තනි කර ගන්න නම් ඊටු සියල්ල මෙහා පැත්තට දාමු. 3080 15 උඩට 22යි 20යි 15ට බිඳුවට බිඳුව කැපෙනවා. හරි. 2යි 308යි බෙදමු.
දෙකයි 308යි බෙදුනහම 154ක් එනවා. 22යි 154යි බෙදුනහම 7ක් එනවා. 7 වරක් 7 49යි. දෙපසම වර්ගමූලේ ගන්නවා. r සමානයි සෙන්ටිමීටර් 7යි. r සමානයි සෙන්ටිමීටර් 7යි. r සමානයි සෙන්ටිමීටර් 7යි. හරි. 21 O කේන්ද්‍රය වූ වෘත්තයේ AOB විස්කම්භයක් විස්කම්භය ජායට ලම්බකයි. ඒ කියන්නේ අරය ජායට ලම්බකයි. එහෙනම් ජාය සමාන ගොඩවල් දෙකකට අනිවාර්යෙන් බෙදෙන්න ඕනේ. මේ ටික දෙකයි මේ සම්පූර්ණ දිග 8යි. එතකොට ඔයාලට මෙහෙම දෙයක් මතක් වෙනවා. අපෙන් අහන්නේ PQ ජාය දිගනේ. PQ ජාය දිග මම මේ ලකුණු කරේ අරය. දැන් මේ බලන්නකො. මෙතෙන්ට එනකම්ම 8යි මේ ටික 2යි. එහෙනම් විස්කම්භය 10යි නේද? විස්කම්භය 10 නම් අරය 5යි. ඇයි මම මේ ලකුණු කරේ අරයක්නේ. එක 5යි මේ ටිකත් 5යි. මේ පැත්තට 5යි. මෙතන 2 නිසා මෙතන 3ක් වෙන්න ඕන. මේක 5 නිසා. ඊතර අපි මේ x හොයමු. පයිතගරස් සම්බන්ධ දානවා මෙන්න මේ කුඩා ත්‍රිකෝණයට. x වර්ගය ධන 3 වර්ගය සමානයි 5 වර්ගය. x වර්ගය ධන 9 සමානයි 25යි. 25 අඩු කිරීම 9යි. 16යි. x සමානයි 4යි. x 4යි නම් ජායේ දිග තමයි සෙන්ටිමීටර් 8යි. මේ පැත්තත් 4නේ එහෙනම්. හරි ඔන්න මම ඒ ටික ලියන්නේ සෙන්ටිමීටර් 8යි කියලා ලියන්න අවශ්‍යම ටික මම දැන් ලියලා තියෙන්නේ. ජායේ දිග සෙන්ටිමීටර් 8යි. ජායේ දිග සෙන්ටිමීටර් 8යි. හරි 22 3 4 x 10 12 12 15 19 20 22 24 හරි අන්තස් චතුර්ථක පරාසය මේක මධ්‍යස්ථය බලමු දෙවන චතුර්ථකය 1 2 3 4 5 6 7 8 9 10 11යි නම් 5 5 අරපු ගම 1 2 3 4 5 මෙන්න මේක තමයි මධ්‍යස්ථය. මධ්‍යස්ථෙන් අඩු අයගේ මැදාගේ තමයි පළමු චතුර්ථකය. මධ්‍යස්ථයෙන් වැඩි අයගේ මැද තමයි තුන්වන චතුර්ථකය. අන්තස් චතුර්ථක පරාසය 20 අඩු කිරීම x සමානයි 12යි. 20 ඍණ 12 සමානයි x x සමානයි 8යි. එන x සමානයි 8යි. හරි. x සමානයි 8යි. ඊගාව එක. සංඛ්‍යා රේඛාවක මේ අසමානතා දෙකම අඳින්න ඕනේ. බලමු. ඉස්සෙල්ලාම කියනවා x අඩු 3 x අඩු 3 හරි
x ධන පූර්ණ සංඛ්‍යාව විසඳුම් පහත සංඛ්‍යා රේඛාව නිරූපණය කරන්න. මේ තමයි 3. රවුන්ඩ් කරා පාට කරන්නේ. එයාට අඩු පැත්ත තමයි මේ පැත්ත. ඊට පස්සේ කියනවා x වැඩි හෝ සම ඍණ 2. ඍණ 2 රවුන්ඩ් කරා පාට කරා. ඒ ඇතුළ සමාන ලකුණක් තියෙනවනේ. ඍණ 2ට වැඩි කට්ටිය මෙන්න මේ ටික එන්න ඕනේ. ඒ මැද ප්‍රදේශය. හරි. මෙතන ඇතුළ පාට කරන්නේ මෙතන ඇතුළ පාට කරනවා. 24 ඒකේ ධන පූර්ණ සංඛ්‍යා අහලා තියෙනවා. x ධන පූර්ණ සංඛ්‍යාව විසඳුම් පහත සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්න. තෘප්ත කරන්න x ධන පූර්ණ සංඛ්‍යානේ. හරි. එහෙනම් මේ කොහොම තියන්නකො ධන පූර්ණ සංඛ්‍යාව. සියලුම විසඳුම් ඇහුවොත් තමයි මම මේ අසමානතාවය දාලා තියන්නේ. හැබැයි සියලුම විසඳුම් ඇහුවොත් මේ ඍණ ටිකත් මම පාට කරලා තියෙනවානේ. ඒ කියන්නේ මේ අසමානතා දෙකට ගැලපෙන සියලුම විසඳුම් තමයි මම මේ නිරූපණය කරේ. මේක යහන්නේ ධන පූර්ණ සංඛ්‍යා නිසා අපිට පුළුවන් මේක දිහා බලාගෙනම පිළිතුර ලියන්න. එහෙනම් මෙතන 1 2 3 4 5 බිඳුව 1 2 3 දැන් ධන පූර්ණ සංඛ්‍යා කිව්වොත් මෙන්න මේ පාට කරපු ප්‍රදේශයේ තියෙන ධන පූර්ණ සංඛ්‍යා ටික විතරයි ලියන්න ඕනේ. දැන් බලන්නකෝ ඒකේ ධන පූර්ණ සංඛ්‍යා වලට ඍණ 2 එනවද එන්නේ නැහැ. හැබැයි මේ අසමානතාවයට මේ දෙකටම පොදුවේ ඍණ 2 එනවා. ඍණ එකක් එනවා. බිඳුවක් එනවා. ධන එකක් එනවා. ධන දෙකක් එනවා. ධන 3 එන්නේ නැහැ. එහෙනම් මෙතනින් අපිට පැහැදිලි බිඳුව අරගෙන බෑ. ඒක ධන පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. ඍණ එක අරගෙන බෑ. ඒක ඍණ මේ ධන පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. ඍණ දෙකක් අරගෙන බෑ. ධන පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් අපිට ගන්න වෙන සංඛ්‍යාව තමයි ධන 1. ඊළඟට ගන්න වෙන සංඛ්‍යාව තමයි ධන 2. මෙයා කොහොමත් අයිති වෙන්නේ නැති නිසා එන්නේ නැහැ. එහෙනම් අපට එන්න තියෙන මෙන්න මේ සංඛ්‍යා දෙක විතරයි ඈ. හරි කොහොමත් ඒ ගාන කියලා දෙන්න මේක මට අඳින්නම වෙනවා. ධන 1 සහ ධන 2 තමයි පිළිතුර. ඔයාලට මේක දිහා බලද්දී පැහැදිලි වෙයිනේ. මෙයා ආවට වැඩක් නැහැ ධන නෙමේ. මෙයා ආවට වැඩක් නැහැ ධන නෙමේ. මෙයා ආවට වැඩක් නැහැ ඒක ධන නෙමේනේ. ධන 1 සහ ධන 2 විතරයි. එහෙනම් මෙන්න මෙච්චරයි පිළිතුරට එන්න ඕනේ. ධන 1 සහ ධන 2 විතරයි. හරි. තිස් පහයි 55යි අපිට කියන මේ කෝණ දෙක සමානයි කියලා. හරි. ඒ කියන්නේ මේ පැත්ත 35 නම් මේ පැත්තත් 35ම තමයි මේක සමානයි කියලා තියෙනවා. ඊගාට අපෙන් අහන්නේ AXC කෝණය. AXC කියන්නේ මෙයාව තමයි අපෙන් දැන් අහන්නේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේ බලන්න. මෙයා 35යි නම් හරි අපිට ඕන නම් දෙපැත්ත කියන්න පුළුවන්. මෙයා 35යි. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එතන මෙයා 35යි. මෙයාව දන්නවා ත්‍රිකෝණේ කෝණ තුනෙන් මෙන්න මේ x හොයන්නට අපට පුළුවන්. එහෙනම් අපි බලමු x හොයනදී x එකතු කිරීම 35 එකතු කිරීම 35යි 55යි කීයද? 35යි 55යි 90යි සමානයි 180යි. එන x එකතු කිරීම 125 සමානයි 180යි. x සමානයි 180ෙන් අඩු කරන්න 125 x සමානයි
5යි 5යි අංශක 55යි. තව ක්‍රමයක් සමහරට මේ ගන්න තියෙයි 55යි. හරි. 25 25 A සහ B යනු A සහ B යනු එකිනෙකට කිලෝමීටර් 110ක් දුරින් පිහිටි නගර දෙකකි. A මෝටර රථය පැයට කිලෝමීටර් 60ක වේගයෙන් A B නෙමෙයි XY නගර දෙක XY නගර දෙකයි. හරි. A මෝටර රථය පැයට කිලෝමීටර් 60ක වේගයෙන් මේ පැත්තට එනවා. B මෝටර රථය පැයට කිලෝමීටර් 50ක වේගයෙන් මේ පැත්තට එනවා. මේ A මේ B. ඔහොමයි මේ දෙන්න යන්නේ. A හා B මෝටර රථ එකිනෙකට හමු වීමට ගතවන කාලය. අපි හිතමු මෙයා පැයට කිලෝමීටර් 60ක වේගයෙන් x දුරක් ධාවනය කරා. x දුරක් ධාවනය කරා. හරි. එහෙනම් මෙයාට ධාවනය කරන්නට වෙන්නේ 110න් x දුරක් අඩු වුණාම ඉතිරි ගාන එතකොට නේ දෙන්න හම්බෙන්නේ. අපිට මෙතනින් හම්බුණා කියලා දෙන්න. එතකොට මෙයා x ප්‍රමාණයක් ආවොත් මෙයා එන්න ඕනේ 110 අඩු කිරීම x ප්‍රමාණයක්. එතකොට ඔයාලා දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. හරි. ඕකේ අනිත් පැත්ත ගත්තොත් කාලය සමාන වෙන්නේ දුර බෙදීම වේගයට. හරිද? කාලය සමාන වෙන්නේ දුර බෙදීම වේගය. එහෙනම් අපිට මේක හොයන්නට පුළුවන් කාල දෙක අරගෙන. කාලය කියන්නේ දුර බෙදීම වේගය. මේ දෙන්න හමු වෙන්න යන්නේ එකම කාලයක්. වැඩි වේගයෙන් යන කෙනා වැඩි දුරක් යනවා. අඩු වේගයෙන් යන කෙනා අඩු දුරක් යනවා. හැබැයි කාලය සමානයි. එහෙනම් මේ A ගේ කාලය තමයි දුර බෙදීම වේගය. B ගේ කාලය තමයි දුර බෙදීම වේගය. A ගියා x දුරක් ඒක 60න් බෙදුවා. මෙයා 110 අඩු කිරීම x දුරක් ගියා ඒක 50න් බෙදුවා. ඔය දෙන සමානයි. හරි. හරස් ගුණ කරා. 50යි x සමානයි 60 වරක් 110 අඩු කිරීම x. මේ තියෙන්නේ A ගේ කාලය, මේ තියෙන්නේ B ගේ කාලය. හැබැයි කාල දෙක සමානයිනේ. එක තැනදී හමු වුණා නම් පටන් ගත්තෙත් එකම වෙලාවට නම් හම්බෙන්නෙත් එකම වෙලාවට නම් දෙන්නටම ගත වුණු කාලය සමානයි. අපිට මේ ගන්න ටිකක් කුඩා කරගෙන ගාන හදන්න පුළුවන්. දෙපැත්තම 10න් බෙදුවොත් මේ ඔය බිඳුවට බිඳුව කැපිලා. නතර මේ පැත්තට 5x. නැත්තම් 50x කියලා දාලා හදන්නත් පුළුවන් ඈ. 6 වරක් 110. 660යි 6ix. ඍණ 6ix මේ පැත්තට එනවා. 660යි 11x කියන්නේ 660යි දෙපැත්තම 11න් බෙදුවා x සමානයි 60යි. මොනවද x කියන්නේ? දුරනේ. x කියන්නේ කිලෝමීටර 60යි. ළමයි 110 ඍණ x හොයන්න ඕනෙත් නැහැ. අපෙන් අහන්නේ හමු වීමට ගතවන කාලයනේ. එක්කෙනෙක්ගේ කාලය හෙව්වනම් අනිත් කෙනාටත් ඒ කාලයම තමයි. එහෙනම් මෙන්න කාලය. කාලය සමානයි දුර බෙදීම වේගය. 60 බෙදීම 60යි. පැය එකයි. අපි x හෙව්ව 60යි කියලා. එහෙනම් දුරත් 60යි වේගයත් 60යි.
60 බෙදීමේ 60යි උත්තරේ පැය 1යි. හරි. ඒක 10 වසරේ අර ශීඝ්‍රතාවයේ පාඩමේ ගානක් ඔය තියෙන්නේ. මෙතන අපි කරේ මෙතනත් මේ කාලයන් දෙක මේ x බෙදීමේ 60 කියන්නේ ඇත්තටම කාලයනේ. ඒකම තමයි මේ ගත්තේ. මෙයාගේ කාලයයි මෙයාගේ කාලයයි සමානයි. හරි. ඉතින් අපිට දැන් තියෙන්නේ දෙවෙනි කොටසේ ප්‍රශ්න පහ ඉක්මනට සාකච්ඡා කරන්න. ඒ පහ සාකච්ඡා කරන්න ලේසි. මොකද මේ පළවෙනි 25 තමයි හැම පාඩමක්ම තියෙනවනේ. හැම විෂය කරුණක්ම තියෙන නිසා අමාරුයි. දෙවෙනි ගණන් පහ සාකච්ඡා කරන්න ලේසි. එකම පාඩමකින් බොහෝ විටක ගානක් හැදෙන්නේ. හරි. ඔන්න බලා ගන්න B කොටසේ පළවෙනි ගාන. B කොටසේ පළවෙනි ගාන. රෝමි ලක්කන්න 1. දැන් වල භාග ගාන හොඳට කියවලා ඒ නිසා මේක අපිට සාකච්ඡා කරන්න ලේසි. පොල් ගෙඩි තොගයකින් පහෙන් දෙකක් විශාල පොල් ගෙඩිද ඉතිරියෙන් 8න් 5ක් මධ්‍යම පොල් ගෙඩිද ලෙස වෙන් කරන ලදී. මධ්‍යම පොල් ගෙඩි ගණන මුළු පොල් ගෙඩි ගණනින් කවර භාගයක්ද? පහෙන් දෙකක් න විශාල පොල්. එහෙනම් අපි බලන්න ඕන දැන් ඉතිරිය. ඉතිරිය පහෙන් අඩු කරනවා පහෙන් දෙකක් ඉතිරිය පහෙන් 3යි. එහෙනම් අපි දානවා ඊගාවට ඉතිරියෙන් පහෙන් 3ෙන් 8න් 5ක් තමයි මධ්‍යම පොල් තියෙන්නේ. 5යි කැපුණු ගමන් උත්තරේ 8න් 3යි. මධ්‍යම පොල් තියෙන්නේ ඉතිරි ගොඩෙන් 8න් 5යි. ඉතිරි ගොඩ 5න් 3යිනේ. එයාගෙන් 8න් 5. හරි. එයාගෙන් 8න් 5ක් කියන 8න් 3යි. දෙක විශාල නෙමෙයි කුඩා පොල් ගෙඩි ගණන මුළු පොල් ගෙඩි ගණනේ භාගයක් ලෙස ඔන්න හොඳට අහගන්න. කුඩා පොල් ගෙඩි ගණන. දැන් ඔයාලා දන්නවා ඉතිරි උනේ 5න් 3යි. නේ? ඉතිරි උනේ 5න් 3යි. ඉතිරියෙන් 8න් 5ක් කියන්නේ මධ්‍යම පොල්. හරිද? ඉතිරියෙන් 8න් 5ක් මධ්‍යම පොල් නම් ඉතිරියෙන් 8න් 3ක් තමයි කුඩා පොල් වෙන්නට ඕනේ. ඉතිරියෙන් 8න් 3ක් තමයි කුඩා පොල්. බලන්න 8 වරක් 5 40යි 3 වරක් 3 9යි 40න් 9යි. නැත්තම් තව ක්‍රමයක් ඔයාලා දන්නවා. සම්පූර්ණ පොල් කොට එකයිනේ. ඕකෙන් අඩු කරන්න විශාල පොල් 5න් 2ක්. මේ 5න් 3 නේ විශාල පොල් 5න් 2යි. මධ්‍යම පොල් 8න් 3යි. හරි. ඔය දෙන්න අඩු කරත් එකෙන් කුඩා පොල් තමයි ඉතුරු වෙන්නේ. බලමු අඩු කරලා. එකෙන් අඩු කරන්න මේ තියෙන්නේ 40න් 16යි. හරි 40න් 16යි. මේ දෙන්න අපි ගුණ කරේ 8න් නේ. මෙතන 40න් 15යි. මේ දෙන්න 8න් මේ දෙන්න 5න්. එකෙන් අඩු කරන්න 40න් 21ක්. නෙමෙයි 31ක්. 16 15 31යිනේ. එකෙන් 40න් 31ක් අඩු කරත් 40න් 9 තමයි. බලන්න ඊට වඩා මේක හිතුවොත් වැඩේ ඉතාම ලේසි. ඉතිරියෙන් 8න් 3ක් තමයි කුඩා පොල් 40න් 9යි. හරිනේ? 3 නැත්තම් එකෙන් අර විශාල සහ මධ්‍යම පොල් වල එකතු අඩු කරා ඊගාව එක විශාල හා කුඩා පොල් ගෙඩි ගණනෙහි වෙනස 350යි. විශාල පොල් ගෙඩි 5න් 2ක් තියෙනවා. හරි. කුඩා පොල් තියෙන්නේ 40න් 9යි. ඕකේ වෙනස හොයමු අපි. 5න් 2කින් 40න් 9ක් අඩු කරමු. එතකොට අපට ලැබෙනවා මේ දෙන්න 8න් ගුණ කරොත්
හරි 40න් 16යි 40න් 9යි 40න් 7යි විශාල සහ කුඩා පොල් ගොඩවල් අතර වෙනස 40න් 7යි අපෙන් අහන්නේ මුළු පොල් ගෙඩි ගණන. එහෙනම් ඔන්න අපි ලියනවා 40න් 7ක් කියන්නේ 350යි. වෙනස 350යි. 40න් එකක් කියන්නේ 350 බෙදනවා 7න්. මම මේ පැහැදිලි වෙන්නයි මෙහෙම හදන්නේ 50යි. එහෙනම් අහන්නේ 40න් 40 නේද? 40න් 40 කියන්නේ 50 ගුණ කරනවා 40න් 2000යි නේ 40න් 7ක් 350යි නම් 40න් එකක් බලන්න ඒක 7ට බෙදුවා 40න් 40ක් බලන්න ඒක 40න් ගුණ කර ඉතාලම සරලයි හරිද මේ ටික දැන් මම අයින් කරනවා ඕනේ දැන් මේ ටික ඕනේ ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ විශාල පොල් ගෙඩියක මිල මධ්‍යම පොල් ගෙඩියකට වඩා රුපියල් 10ක් වැඩි. මධ්‍යම ගෙඩියක් x නම් x එකතු කිරීම 10යි. කුඩා ගෙඩියක් මධ්‍යම ගෙඩියකට වඩා 5ක් අඩුයි. එන x අඩු කිරීම 5යි. එකතු කිරීම මධ්‍යම ගෙඩිය. නේ? විශාල කුඩා මධ්‍යම ඔය තුන් දෙනාගේ එකතුව 110යි. හරි 3x එකතු කිරීම 10න් 5ක් 5යි 110යි. 3x සමානයි 110න් අඩු කරනවා 5ක් 105යි 3ෙන් බෙදුවා x සමානයි 35යි. රුපියල් 35යි. රුපියල් 35යි. රුපියල් 35යි. ඒ අපි හැදුවේ පළවෙනි ගාන. දැන් ඊළඟට අපි ඉක්මනට දෙවෙනි ගාන හදන්න යමු. දෙවෙනි ගාන දෙවෙනි ගාන ඒක කියන්නේ මෙහෙමයි A B C D E F G යන උද්‍යානයක බිම සකස් කර ඇති හැඩතලයකේ A B F G හා C D E F කොට සමචතුරස්‍රාකාර වන අතර F B C කේන්ද්‍රික ඛණ්ඩයකි B C ඡාපයේ දිග අහනවා B C ඡාපයේ දිග කියන්නේ මෙන්න මෙයා අහන්නේ මේ දිග හරි BC දිග හොයනවා නම් අපි දන්න මෙතන කෝණේ 90යිනේ 25R 25R ගුණ කිරීම 360න් 90යි 2 7න් 22 මෙයා 7යි නම් මෙයා 7යි කියන්නේ අරය 7යි 4න් 1යි 7යි 7යි කැපෙනවා 2යි 4යි කැපිලා 2 එනවා 2යි 22යි කැපිලා 11 එනවා. එහෙනම් ඡාප දිග සෙන්ටිමීටර් 11යි. ඡාප දිග සෙන්ටිමීටර් 11යි. 2 හැඩතලයේ පරිමිතිය. හැඩතලයේ පරිමිතියට බලමු අපි මොනවද දෙන්න ඕනේ එක තැනකින් පටන් ගමු මේ. 7යි 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 7යි
11යි. හරි නේද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7 වරක් 6 එකතු 11යි 42 එකතු 11යි 53යි මීටර් 53යි. හරි 3 හැඩතලයේ වර්ගඵලය හැඩතලයේ වර්ගඵලය හැඩතලයේ වර්ගඵලය මං ඉස්සල්ලාම කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයනවා. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 5r වර්ගය ගුණ කිරීම 360න් 90යි. 7න් 22 7 7 4න් 1යි. මෙතෙන්ට 2යි මෙතෙන්ට 11යි. 77 බෙදීම 2යි කියන්නේ 38.5යි. ඔය මං හිව්වේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 38.5යි. එහෙනම් මං දැන් ඔන්න මුළු වර්ගඵලය හොයනවා. ඒක හොයන්නේ මෙතනින් ඈ. මුළු වර්ගඵලය 38.5 එකතු කිරීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 2. එයි ඒක උනලා දන්නවා මේ 7 වරක් 7 ඒ වගේ 2යි. 38.5 එකතු කිරීම 98යි. 7 වරක් 7 49යි 49 වරක් 2 98යි. එන අවසාන උත්තරේ 38.5ට 98ක් එකතු කරන්න. 38.5ට 98ක්. එකසිය 36.5 වර්ග මීටර. 136.5 වර්ග මීටර. ක්‍රමේ පැහැදිලි ඇති. කේන්ද්‍රික ඛණ්ඩ හෙව්වා ඒකට සමචතුරස්‍ර දෙකක වර්ගඵලය එකතු කරමු. හතර හැඩතලයේ අඳුරු කර ඇති කොටසේ වර්ගඵලයට හැඩතලයේ අඳුරු කර ඇති කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයෙන් ඍජුකෝණාශ්‍ර කොටසක් GF පාදයක් වනසේ රූපයට පිටතින් එකතු කිරීමට අදහස් කරේ. එම මිනුම් සහිත දල සටහන ඉහත රූපයේ මැද දක්වන්න. එහෙනම් අපි මේ අඳුරු කළ වර්ගඵලය හොයන්න ඕනේ. හරි අඳුරු කළ වර්ගඵලය හොයන්න තියෙන ක්‍රමය තමයි කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලයෙන් මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය අඩු කරනවා. එහෙනම් මෙන්න අඳුරු කළ වර්ගඵලය. හරි අඳුරු කළ වර්ගඵලය 38.5න් අඩු කරන්න භාගය ආධාරකයේ ලම්බ උස 7 ගන්න. හරි 38.5න් අඩු කරන්න 49 බෙදීම 2යි. 49 බෙදීම 2යි. හරි 49 දෙකට බෙදුනහම 10 49 දෙකට බෙදමු. දෙවරක් 2 4යි. දෙවරක් 4 8යි. 24.5යි. 24.5ක් අඩු කරනවා. 38.5න් 24.5ක් අඩු වෙනවා. බිංදුවයි 8න් 4ක් 4යි 3න් 2ක් 1යි. අඳුරු කළ වර්ගඵලයේ වර්ග මීටර 14යි. ඔයාලා එහෙනම් අනිවාර්යෙන් මෙහෙම අඳුරු කළ වර්ගඵලය හොයන්න ඕනේ. ඒකේ දිග කොහොමත් 7යිනේ. මේකනේ පාදය. දිග කොහොමත් 7යි. එහෙනම් පළල හොයන්න ඕනේ. පළල කියන්නේ 14 බෙදනවා දිගෙන්. පළල මීටර් 2යි. GF එක පාදයක්. GF කියන්නේ මේ ටිකනේ. එහෙනම් අපි මෙන්න මෙහෙම ඍජු කෝණාශ්‍රයක් පිටතින් අදිනවා
පළල මීටර් 2යි කියලා අනිවාර්යෙන් සටහන් වෙන්න ඕනේ. හරි. පළල මීටර් 2යි. මෙතන අපි පළල හෙව්වා මේ. අඳුරු කළ කෑල්ලේ වර්ගඵලය 14යි. 14 බෙදුවා මෙයාගේ දිග 7යිනේ. එහෙනම් පළල 2යි. ඊට පස්සේ පළල 2ක් වෙන ඍජු කෝණාශ්‍රයක් ඇද්දා. හරි. ඊට පස්සේ අපි යම් ප්‍රධාන අංක 3ට. දැන් මාත් එක්ක මේ ගානට යන්න පුළුවන් පේපර් එක කරපු ළමයිට විතරයි ඈ. අලුතෙන් පේපර් එක කර කර යන්න ගියොත් යන්න බෑ. මම ඒක එදා පේපර් එක වෙනම දුන්නේ හැබැයි අර කරපු නැති කොටසක් හදා ගන්න පුළුවන්. ඒතර ප්‍රශ්න කියවලා තියෙන්නේ දන්නවා. අලුතෙන් එකපාර අතර අරන් හදන්න බෑ. හරි. ප්‍රධාන අංක 3. රන්දුනට තම නිවසේ අලුත් වැඩියාවක් සඳහා රුපියල් 2,50,000ක ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍යතාවය ඇත. ඒ සඳහා මූල්‍යතන දෙකක පොලි ප්‍රතිශතය පිළිබඳ විමසා බැලීමේදී පහත සඳහන් තොරතුරු දැනගන්නට ලැබිණ. සියලුම ණය මුදල් සඳහා 16ක සුළු පොලි අනුපාතකයක් රුපියල් ලක්ෂ 2කට වැඩි ණය මුදල් සඳහා 15ක වැල් පොලි අනුපාතයක්. රන්දුණු ඒ මූල්‍ය ආයතනයෙන් ණය මුදල් ලබාගත හොත් වසරකට ගෙවිය යුතු පොලිය. තුන්වෙනි ප්‍රශ්න 1. හරි. තුන්වෙනි ප්‍රශ්න 1 වසරකට පොලිය. බලමු වසරකට පොලිය. 2,50,000 ගුණ කිරීම 100න් 16 ගුණ කිරීම 1යි. හරි. 2,50,000 ගුණ කිරීම 100න් 16 ගුණ කිරීම 1යි. දැන් අපිට පුළුවන් මේක ගුණ කරගන්න බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. එක බිංදුවක් ඉතුරු වෙනවා. 25 වරක් 16. 25 වරක් 16 400යි. එහෙනම් මෙන්න මෙයාගේ පොලිය රුපියල් මෙතෙන් තව බිංදුවක් එන්න ඕනනේ. හරි. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. තව බිංදුවක් එන්න රුපියල් 40000යි. දෙක රුපියල් 40000යි. දෙක ඒ අනුව වසර දෙකක් අවසානයේදී ඒ මූල්‍ය ආයතනයට ගෙවීමට සිදුවන පොලිය. එහෙනම් අපි ඉස්සලා ගෙවීමට සිදුවන මුළු මුදල අහන්නේ. ඒ මූල්‍යයන් ගෙවීමට සිදුවන මුළු මුදල. එහෙනම් අපි දන්නවා 2,50,000යි 40,000යි ආය 40,000යි වසර දෙකකට පොලියනේ. රුපියල් 3,30,000යි. රුපියල් 3,30,000යි. 3 B මූල්‍ය ආයතනයෙන් ඉහත ණය මුදල් ලබාගත හොත් වසර දෙකක් අවසානයේ ගෙවීමට සිදුවන මුළු මුදල. එතකොට මෙහෙම හදමු. 2,50,000 ගුණ කිරීම 100න් පොලි අනුපාතක 115යි 100න් 105 මේ 15 කියන්නේ 115 අපි ගන්නෙ. ආය 100න් 115යි. ඔයාලට මතකද මේ ක්‍රමේදී අපට ලැබෙන්නේ එකපාර මුළු මුදල ලැබෙනවා. මේ බිංදු 2යි බිංදු 2යි. 25 ගුණ කිරීම 115 ගුණ කිරීම 115. 25 ගුණ කිරීම 115 ගුණ කිරීම 115. 3,30,000
625යි. 3,30,625යි. අහනවා වඩා වාසිදායක වන්නේ කුමන ආයතනෙන් ණය මුදල ලබා ගැනීමද? හේතුව සහිතව පැහැදිලි කරන්න. එහෙනම් අපිට ලියන්න පුළුවන් අවසාන පිළිතුර තමයි ඒ මූල්‍ය ආයතනය වාසිදායකයි. හේතුව තමයි 3,30,625ට වඩා 3,30,000 අඩුයි. මේ අපට අඩු මුදලක් ගෙවන්න වෙන්නේ ඒ ආයතනෙට. මෙහෙම ලියුවම නැත්නම් ඔයාලගේ තව හේතු විතර 625ක් වැඩිපුර ගෙවන්න තියෙනවා. ඒව මේ ක්‍රමයට ඇති. ඒ මූල්‍ය අතර වාසිදායකයි. හරි. දැන් අපි හැදුවේ ඔය 3 වෙනි ගාන. ඊට පස්සේ දැන් තියෙන 4 වෙනි ගාන. හදන්න කාලයක් දෙන්න ඕනේ. දැන් ඔයාලා හදලා තියෙන්නේ. ඉතින් අපි 4 වෙනි ගාන වැඩ පටන් ගන්නවා. හරි. මේක කියන්නේ බෝලයක් ඉවතටගෙන ආපසු නොදමා තවත් බෝලයක් ඉවතට ගනිමු. එතකොට ආපසු නොදමා නම් අපි දන්නවා අර එක සමාන ලක්ෂවල පිළිතුරු එන්න බෑනේ. ආපසු නොදමානේ. එහෙනම් මේකට එන්න ඕනේ අර මැද ලක්ෂ 6ක් අතහැරින්න ඕනේ. ආපසු නොදමා කියන නිසා. එහෙනම් මේ බලන්න මෙයාලා එනවා. සමාන කට්ටිය එන්නේ නැහැ. මැද පේලි එන්නේ නැහැ. මැද ලක්ෂ ටික එන්නේ නැහැ. හරි. ඉවතර ගන්නලද බෝල දෙකෙම ඉලක්කම් වල එකතුව 7ට වැඩි වීමේ සිද්ධිය ලක්ෂ ප්‍රස්ථාරය මත දක්වා 7ට වැඩි. ඔන්න බලන්නකෝ මං 7 පෙළ ගන්නම්කෝ. 1යි 6යි 7යි මේක 7. 2යි 5යි 7යි. 3යි 4යි 7යි. 4යි 3යි 7යි. 5යි 2යි 7යි. 6යි 1යි 7යි. මෙන්න මේට වඩා 7ට වැඩි වීමනේ. මෙන්න මේ ටික. ඔන්න ඔය ටික තමයි 7ට වැඩි වෙන්න ඕනේ. හරි. මේ පෙළ 7 නම් ඊට පහළ 7ට අඩුයි. ඊට උඩ 7ට වැඩි. එහි සම්භාවිතාව මේකේ ඔක්කොම ලක්ෂ තියෙන්නේ 30යි. එහෙනම් මෙයාගේ සම්භාවිතාව 30යි. මේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 30න් 12යි 30න් 12යි සම්භාවිතාව 30න් 12යි 7ට වැඩි වීම තමයි මම ඔය උඩට දැම්මේ 30න් 12යි ඉහත පරීක්ෂණයේදී ඉවතට ගන්නා ලද බෝලෙහි අංකය 4ට වැඩි වීමේ සිද්ධිය A ලෙසද 4 හෝ 4ට අඩු වීමේ අංකයක් ලැබීමේ සිද්ධිය B ලෙසදගෙන සම්භාවිතා අගයන් සහිතව පහත දී ඇති රුක් සටහන සම්පූර්ණ කරන්න. මේ තමයි පළමු ගැනීම AB පළවෙනියෙන්ම ගද්දි ළමයි 4ට වැඩි වීමේ සිද්ධිය A. බෝල 6නේ. බෝල 6න් 4ට වැඩි වෙන්න ඕනේ 5 සහ 6 කියන දෙක විතරයි.
එහෙනම් මෙතෙන්ට 6න් 4යි. දෙවෙනි ගැනීමට යනකොට හරි දෙවෙනි ගැනීමට යනකොට බෝල 5යි තියෙන්නේ මේ. බෝල 5යි. හරි. එකක් අපි අරගෙන ඒක නැවත දාන්නේ නැහනේ. එතකොට බෝල 5යි තියෙන්නේ. දැන් පළවෙනි පාර 4ට වැඩි කෙනෙක් ආවොත් දෙවෙනි පාර 4ට වැඩි කෙනෙක් එන්න තියෙන්නේ එක බෝලයයි. ඒ එකක් පළවෙනියෙන් ආවනේ. එහෙනම් මෙතෙන්ට 4ක් තියෙනවා. පළවෙනි පාර 4 හෝ 4 අඩු ලැබුණොත් හරිද? 4 හෝ 4ට අඩු ලැබුණොත් දෙවෙනි පාර එයා ලැබෙන්න සම්භාවිතාව එකකින් අඩු වෙනවා. 5න් 3 වෙනවා. එහෙනම් මෙතන 5න් 2යි. පැහැදිලිද දන්නේ? දැන් පළවෙනි පාර 4ට වැඩි ලැබුණොත් 4ට වැඩි වලින් එකක් අඩු වෙනවා. 4 හෝ 4ට අඩු ලැබුණොත් 4 හෝ 4ට අඩු ලැබෙන්න එකක් අඩු වෙනවා. හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ අපි බලමු. ඒ ඇසුරින් අවම වශයෙන් එක් වතාවකවත් ඉවතට ගන්නා බෝලයේ අංකය 4ට වැඩි අංකයක් වීමේ සම්භාවිතාව. එක් වතාවකවත් ඒ කියන්නේ එකපාරක් හරි ඒ ලැබෙන කට්ටිය ගන්නලු. මේක එනවා, මේක එනවා, මේක එනවා. මේ තුන් දෙනාම එනවා. ඔය අතු තුන එකතු කරත් හරි BB කියන අත්ත අඩු කරත් හරි එක්කම පාඩම කරද්දි කියලා දීලා තිනවා. මම එහෙනම් කරන්නේ එක අඩු කිරීම 6න් 4 ගුණ කිරීම 5න් 3යි. එක අඩු කිරීම 30න් 12යි. එහෙනම් අවසාන උත්තරේ 30න් 18යි. 30න් 18යි. අතු තුනම එකතු කරත් 30න් 18 තමයි එන්නේ. අතු තුනම එකතු කරත් 30න් 18 තමයි එන්නේ. හරි. අතු තුනම එකතු කරත් උත්තරේ 30න් 18යි ඈ. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යනවා. අවසාන ප්‍රශ්නය. අවසාන ප්‍රශ්නය. හරි. ඒකට ඔයාලට රූපය බලන්න ඕන. මම රූපය බෝඩ් එකේ අඳින්නේ නැහැ. නමුත් මම ගන්න අදාළ ස්ථාන ටික විතරක් අඳින්නම්. හරි. එහෙනම් අපෙන් අහනවා මේක සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් දීලා තියෙන ප්‍රශ්නයක්. අපෙන් අහනවා ඒකේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරින් මධ්‍යස්ථය සොයන්න. එහෙනම් ඔයාලට පැහැදිලි මේකේ ඔක්කොම තොරතුරු ගාන 36යිනේ. සමුච්චිත සංඛ්‍යාතයේ 36යි. එහෙනම් අපෙන් අහන්නේ මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන හරියටම 36 බෙදීම 2 වෙනියම්. 36 දෙකෙන් බෙදුවොත් 18 වෙනියම්. හරි. දැන් ඔයාලා බලන්න මෙන්න මේ පැත්තේ 18 ගාවට යන්න. හරි. සමුච්චය සංඛ්‍යාත වක්‍රය මෙහෙම තියෙන්නේ. මෙතන හරියටම 18 තියෙන්නේ 16යි 20යි මැද. මෙහෙම ගියා මේ පැත්තට ඇවිල්ලා බලන්න හරියටම කවුද තියෙන්නේ කියලා. ඔයාලා හරියටම ලැබෙන්නේ මං හිතන විදිහට 20යි 30යි මැදට එන්නේ. හරි? 20යි 30යි මැදට එන්නේ හරියටම. ඒ කියන්නේ උත්තරේ 25යි. 25යි සෙන්ටිමීටර්. 25යි. හරි. හරියට මම මැදට එන්නේ. හරි. ඒක ප්‍රශ්නයක් නෑ 25යි. සමුච්චය සංඛ්‍යාත වක්‍රයන්ු පහත වගුවේ හිස්තැන් පුරවන්න. 0.10 4යි. 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 0.10 4
ඒක හරි 10 20 8යි 12යි 4යි නම් 4මයි 8යි නම් 12 ලැබුණේ මේ දෙන්නගේ එකතුව තමයි 12 ලැබෙන්නේ ඊගාව 28 තියෙනවා මෙතෙන්ද කෙනානේ ගන්න ඕන හරි මෙතන හිස්තන 34 තියෙනවා මෙතන හිස්තන 36 තියෙනවා මෙතන දෙක ඉන්නවා එහෙනම් ඔයාලා දන්න මේ බන්නේ 4යි 8යි එකතු කරලා මෙතෙන්ට දාලා තියෙනවා. ඊතර 4යි 8යි 12යි 4යි 8යි මෙන්න මෙතන ගාන එකතු කරලා තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ. එහෙනම් ඔයාලා මේ වෙනකොට මේ දෙන්නගේ එකතුව 12යි කියලා දන්නවනේ. එහෙනම් 28න් 12ක් අඩු කරපුවා මෙන්න මෙතෙන්ට ගාන එනවා. 28න් 12ක් අඩු කරපුවාම මෙතෙන්ට එන්නේ 16යි කියලා. නැත්තම් 4යි 8යි 12යි 12යි 16යි තමයි 28. මේ තුනේම එකතුවනේ 28. එහෙනම් මේ හතරේම එකතුව තමයි 34. 34න් මේ තුනම අඩු කරා කියන්නේ 28ක් අඩු කරා. එතකොට මෙතෙන්ට ගාන ලැබෙනවා 28යි කියන්නේ මෙතෙන්ට 6ක් එන්නේ. හරි. උත්තර එන්න ඕනේ මේ හතරේම එකතුව තමයි 34. ඉතින් අර තුනේ එකතුවනේ 28. 34න් 28ක් ගියොත් මෙතන ගාන ලැබෙනවා. ජාල රේඛයේ ඇසුරින් ඉහත වගුවේ ඇසුරින් පහත අක්ෂ මත ජාල රේඛය අඳින්න. එහෙනම් අපි දැන් ජාල රේඛය අඳිමු. ඔයාලට අක්ෂ දීලා තියෙන නිසා වැඩේ ගොඩක් ලේසි. හරි. බිංදුව 10 4 බිංදුව 10 4යි 10 20 8යි 20 30 28 20 30 16යි 30 40 6යි 40 50 2යි හරි ජාල රේඛයේ ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය මෙතන ඍණ 10 මෙතන මැද මෙතන මැද 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 මෙතන මැද මැද වැඩි කෙනාගේ මැද ඔන්න උත්තරය හරි එහෙනම් අපේ වැඩ ඉවරයි දැන් ඔයාලට ආයෙ මන් දානවා දෙවෙනි කොටසක් ඒකත් විභාගයට කලින් අපි සාකච්ඡා කරනවා දැන් දානවා අද දවසේ දාන්නම් කොහොම හරි වෙලාව කාලය තියෙන විදිහට හදන්න ඒක අපි ගණිතය තියෙන දවසට කලින් දවසේ සාකච්ඡා කරමු හරි පුළුවන් වුණොත් ඒකට කලින් බලන්න විභාග නිසා ගැටලුවක් නේ හරි එහෙනම් දැන් මේක මම ආපහු මේක නැවත දානවා රෙකෝඩ් එක එතකොට තව ගැටලුවක් තිබ්බොත් බලන්න පුළුවන් හරි එහෙනම් අදට පේපර් එක ඉවරයි